හරි. එතකොට මේ 33 පළවෙනි ගානේ කියනවා 1 සිට 6 තෙක් අංක යොදන ලද නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයක ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය Aද පූර්ණ වර්ගයක් ලැබීම Bද 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම Cද 6ට 6 ගුණාකාරයක් වන සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය Dද නම් ABCD සිද්ධි වලින් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි උගල තෝරන්න කියනවා. හරි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියන එක මම හිතන්නේ මම නෝට් කියලා දුන්නා. එතකොට මොකක්ද මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන එකේ අදහස? ඒ අදහස තමයි අපි දැන් මේ බලන්න යන්නේ. හරි. එහෙනම් ඒ සඳහා ඉස්සෙල්ලා අපිට කුලක ටික ලියා ගන්න වෙනවා. හරි. අපි ගත්තොත් එහෙම කුලක ටික A කියලා කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක ලැබෙන සිද්ධි. දැන් මෙතන තියෙන එකෙන් ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2 3 5. ඊට පස්සේ B කියන සිද්ධියෙන් පූර්ණ වර්ග සංඛ්‍යාවක් B පූර්ණ වර්ග සංඛ්‍යා තමයි 1 නේද? 1 වර්ග 1යි 2 වර්ග 4යි. එච්චරයිනේ තියෙන ඔය ඉන්න එකේ. ඊට පස්සේ ඊළඟ එක තමයි C කියන්නේ 4ට වැඩි සංඛ්‍යාවක් C 4ට වැඩි සංඛ්‍යාවක් කිව්වහම 5 සහ 6 අයිති වෙනවා. හොඳයි. D කියන්නේ 6 ගුණාකාරයක් වන 6 ගුණාකාරයක් වන සංඛ්‍යාවක සිද්ධිය D නම්. එහෙනම් D කියන්නේ 6 ගුණාකාරයක් කියන්නේ 6 විතරයි තියෙන්නේ. හරි. එතකොට එහුවද කොලපුවම කෝ කියලා. 6 මෙතනින් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ ළමයි ස්වායත්ත නැහැ. ඒ කියන්නේ එකිනෙකින් වෙන් වෙච්ච කාගවත් බලපෑමක් නැති සිදුවීම. A වල අවයව B වල තියෙනවද? නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් A සහ B කුලක දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. B හා C ගන්න පුළුවන්. B C A හා C ගන්න බෑ. A වල 5 ඉන්නවා C වලත් 5 ඉන්නවා ගන්න බෑ. ඊළඟට අපිට CD ගන්නත් බෑ. C වල 6 ඉන්නවා D වල 6 ඉන්නවා. හැබැයි අපිට B හා D ගන්න පුළුවන්. B වල 1යි 4යි D වල 6 විතරයි. BD ගන්න පුළුවන්. A සමග D ගන්නත් පුළුවන්. A වල 6 නැහැ. D වල 6 ඉන්නවා. D වල ඉන්නේ 6 විතරයි. A හා D. AC ගන්න බෑ. අපි BC ගත්තා. B සහ D ගන්නත් පුළුවන්. ගත්තා. A සහ D ගත්තා. ඔන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි යුගල. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි යුගල තමයි මේ. හරි. right. එතකොට මෙන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා x හා y යන සසම්භාවී පරීක්ෂණයක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධි දෙකක්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ අදහස තමයි මේ ඡේදනයක් තියෙනවා කියන එක. කුලකවල මොකක් තියෙනවා කියන එකද? ඡේදනයක් තියෙනවා. පොදු අවයව තියෙනවා කියන එක. හරි. එහෙමනම් මෙන්න මේව දුන්නාට පස්සේ අපිට ඉතිරි ඒවා හොයන්න කියනවා. අපි දන්නවා සමීකරණය ඡේදන කුලකයක් තියෙනකොට දෙවෙනි එකට අපි දන්නවා සම්බන්ධේ P x මේලය y සමානයි px ධන py ඍණ p x ඡේදනයේ y කියන එක අපි දන්නවා. හරි. එහෙනම් අපෙන් අහනවා ක්‍රම ඉලක්කම් 1 p
x මේලය y px මේලය y යනවා අපිට දීලා තියෙනවා px 4න් 1යි py 6න් 5යි අපි උඩ තියෙන සමීකරණ ඇසුරෙන් තමයි හදන්නේ x ඡේදනය y 6න් 1යි කියලා. එහෙනම් මේක සමානයි ළමයි හරය සමාන කරනකොට 6 වරක් 4 26 වරක් 4 24යි 6 වරක් 1 6යි 4 වරක් 5 20යි ඍණ 4 වරක් 1 4යි. එතන උත්තරේ එනවා 20යි 6යි 26යි 26න් 4ක් ගියාම 22යි. අපිට මේවා තවදුරටත් සරල කර හැකි 12න් 11යි කියලා. ඊට පස්සේ ඒක දෙවෙනි එකේ px dash වහනවා. දෙවෙනි එකේ අහන්නේ px dash px අපිට උඩ හම්බුණා px කියන්නේ 4න් 1යි කියලා. එම නිසා ළමයි අපි දන්නවා px dash කියන කෙනා නේද px 4න් 1යි නම් x dash 4න් 3යි කියන එක. තුන්වෙනි එකේ අපෙන් අහන්නේ y dash. එහෙනම් තුන්වෙනි එකේ අහනවා y dash py py අපිට ආව 6න් 5යි එම නිසා py dash සමානයි නේද 6න් 5යි නම් ඉතුරු එක 6න් 1යි. ඊළඟ අපෙන් හතරවෙනි එක විදියට අහන්නේ p x ඡේදනය y ගේ dash එක. px ඡේදනය y අපිට දීලා තිබුණා 6න් 1යි කියලා. ඒ නිසා p x ඡේදනය y ගේ dash එක 6න් 5යි. ඊළඟට අපෙන් පස්වෙනි එක විදිහට මේකේ අහලා තිබුණා. මෙතන ළමයි ඔන්න ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන වැදගත් දේ මොකද්ද? මෙන්න මේ සමීකරණය. මේ සමීකරණය ගන්න විදිහ මම කියලා දුන්නා. මෙන්න මේ සමීකරණය. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිදුවීම් කියන පාඩම යටතේ මම කියලා දුන්නා. මේකේ ඒ කොටස යටතේ මම කියලා දුන්නා ඔක ගන්න විදිහ. එතකොට p x මේලයේ y ගේ dash එක. p x මේලයේ y අපි හොයාගත්තා. ඒක අපි ගණනය කරා 12න් 11යි කියලා. ඒ නිසා අපිට ඕනේ p x මේලයේ y ගේ dash එක. ඒක එහෙනම් 12න් 1යි. ඔන්න ඒකේ දෙවෙනි ප්‍රශ්නට අදාළ උත්තර ටික. පළවෙනි ප්‍රශ්න සහ දෙවෙනි ප්‍රශ්න අදාළ උත්තර ටික තමයි ඔය.
හරි. මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ A හා B යනු සසම්භාවී පරීක්ෂණ දෙකක සිද්ධි දෙකක් වන අතර PA 7න් 2යි PB dash 4න් 1යි වෙනවා. එහෙනම් අපෙන් අහනවා තුන්වෙනි එක PA dash PA dash PA 7න් 2යි නම් PA dash 7න් 5යි. PB dash 4න් 1යි කියලා අපිට දීලා තියෙනවා ළමයි මෙතන. එහෙනම් PB සමානයි 4න් 3යි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ x සහ y යන සසම්භාවී පරීක්ෂණ දෙක සිද්ධි දෙකක් px දීලා තියෙනවා py දීලා තියෙනවා x මේලේ y දීලා තියෙනවා px ඡේදනයේ y සොයන්නලු x ඡේදනයේ y එහෙනම් අපිට සූත්‍රය දාන්න වෙනවා මෙතනදී සූත්‍රය කොහොමද px මේලේ y සමානයි px ධන py ऋण px ඡේදනයේ y. එතකොට අපිට දීලා තියෙනවා px මේලය y කියන එක ඒගොල්ලෝ දීලා තියෙනවා 6න් 5යි. px දීලා තියෙනවා 2න් 1යි. py දීලා තියෙනවා 3න් 1යි. ඍණ මෙයා. එහෙනම් අපි මෙන්න මෙයාව දාමු ඍණ වෙලා ඉන්න යාව දාමු වම් පැත්තට මෙයාව ගෙමු මේ පැත්තට. එතකොට මෙතෙන්ට එනවා මෙයා මෙතෙන්ට එනවා සමානයි මේ පැත්තේ 3 වරක් 2 6යි 3 වරක් 1 3යි දෙවරක් 1 2යි. ඔන්න හරයක් පොදු කරා. දැන් මේ 6න් 5 මේ පැත්තෙන් අඩු කරමු. එකතු වෙලා ඉන්න කෙනා මේ පැත්තෙන්දී අඩු වෙනවා. එතකොට මේ පැත්තේ px ඡේදනයේ y සමානයි 6න් 5 අඩු කිරීම 6න් 5. ළමයි 6න් 5න් 6න් 5ක් ගියාම බිඳුවයි. ඡේදනය බිඳුවයි. එහෙනම් පොදු අවයව නැත. එමගින් x හා y සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර බව පෙන්වන්න. එහෙනම් අපි කියනවා මෙහෙම. p x ඡේදනය y සමානයි බිඳුව නිසා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වේ. ඔන්නෝනේ. ඊට පස්සේ පස්වෙනි එක XYZ කියන්නේ සසම්භාවී පරීක්ෂණ සිද්ධ තුනක් PX දීලා තියෙනවා PY දීලා තියෙනවා PZ dash දීලා තියෙනවා X ඡේදනයේ Y දීලා තියෙනවා X ඡේදනයේ Z දීලා තියෙනවා. හරි. අපෙන් අහනවා මෙන්න මේ දේවල් හොයන්න කියලා. දීලා තියෙන තොරතුරු ඇසුරෙන්. පස්වෙනි එකේ හරි අංක 1 p x
dash. අපිට මේක දිහා බලලා උත්තර ලියන්න පුළුවන්. හරි px 6න් එකයි කියලා දීලා තියෙන නිසා px dash 6න් 5යි දෙක py dash py 9න් එකයි කියලා දීලා තියෙනවා ළමයි. එහෙනම් py dash 9න් ඉතිරිය 9න් එකෙන් ඉතිරිය 9න් 8යි. තුන්වෙනි එක pz දානවා pz dash දීලා තියෙනවා 3න් 2යි කියලා. ඒ නිසා pz 3න් 1යි. හතරවෙනි එක px මේලය y px මේලය y සමානයි px ධන py ඍණ x ඡේදනය y. එහෙනම් මේක සමානයි px 6න් 1යි py 9න් 1යි x ඡේදනය y 18න් 1යි. අපි ඔක්කොම ලව හැරෙව්වොත් 18ට හරය 18 කරලා 6 වැඩි කරොත් 3න් තමයි 18 වෙන්නේ. ඒ හින්දා එකක් 3න් වැඩි කරනවා. එතකොට මෙතන 3යි. ධන 9 2න් වැඩි කරොත් 18යි. එහෙනම් එකක් 2න් වැඩි කරනවා. එතකොට 2යි. ඍණ 18 මෙයා හිමමයි. එහෙනම් මේක සමානයි 18න් 3යි 2යි 5යි 5න් එකක් ගියාම 4යි 18න් 4යි කියන්නේ 9න් 2යි. හරි අන්තිම එක පස්වෙනි එක අහන්නේ ඔය විදිහට මිසෙන් සම්බන්ධ එක px මේලය y z ගේ dash එක අහන්නේ. එහෙනම් dash එක හොයන්න කලින් අපිට px මේලය z හොයාගෙන ඉන්න වෙනවා. මෙයා සමානයි px ධන pz ඍණ px ඡේදනය z. එහෙනම් px මේලය z x මේලය z හොයන්න ඕනේ px 6න් 1යි pz අපි කලින් හොයාගත්ත 3න් 1යි කියලා. pz dash එක 12න් 1යි. ඒතර ඔක්කොමලා 12න් අපි හොයාගත්තොත් 6 2කින් වැඩි කරොත් 12 වෙන්නේ. එහෙනම් එකක් 2කින් වැඩි කරනවා. ධන 3 4න් වැඩි කරොත් 12 වෙන්නේ. එකක් 4න් වැඩි කරනවා. 4 ඍණ 1 සමානයි 12න් 4යි 2යි 6යි 6න් එකක් ගියාම 5යි. 12න් 5 තමයි p x මේලය z. එහෙනම් අපි ලියනවා මෙහෙම p x මේලය z සමානයි 12න් 5යි නම් p x මේලය z ගේ dash එක 12න් කීය 12න් 5 නෙමෙයි නම් 12න් 7යි. ඔන්න ඔහමයි ඒක ගන්න.
right. ප්‍රශ්න තියෙනවද? හරි. ඊළඟට 30යි 3 අභ්‍යාසය. 30යි 3 අභ්‍යාසය කියනවා එකේ සිට 6 තෙක් අංක ලියන ලද ගණකාකාර ධාතු කැටයක් නොනැඹුරු කාසියක් එකවර උඩට දමා හැරී වැටෙන පැත්ත. ධාතු ගණකාකාර ධාතු කැටයයි නොනැඹුරු කාසියයි එකවර උඩට දාලා හැරෙන පැත්ත කොටු දැලක නිරූපණය කරන්න ලෝ. හරි. right. ගත්තොත් තමයි. right. අපි මෙහෙම කරමු ඒකට. හරි. right. අංක 1 සිට 6 තෙක් ධාතු කැටය කාසිය. අපි කාසිය උඩ පැත්තට ගමු. අනිත් එක මේ පැත්තට ගමු. එහෙනම් මේ පැත්තේ කාසිය. මෙතන head, මෙතන tail. මෙතන ධාතු කැටේ එක වැටෙන්න පුළුවන්, 2 3 4 5 6. මේක ධාතු කැටේ. නියත අවකාශයේ කොටු දැලක දක්වනවා නම් මෙහෙම හරි. ඔය තමයි A කොටස. A කොටස. B කොටස අහනවා මෙන්න මෙහෙම. B කොටසේ අංක 1. ධාතු කැටේ 1 හා කාසියේ සිරස ලැබීම. ධාතු කැටේ 1 සහ කාසියේ සිරස. ධාතු කැටේ 1ත් එක්ක කාසියේ සිරස කියන්නේ හෙඩ් මෙන්න මේක. එතකොට එතෙන්ට අදාළව ඔක්කොම තියෙනවා මේ පැත්තට 6යි මේ පැත්තට 2යි 6 වරක් 2 12යි 12න් අපිට අදාළ අවස්ථාව තියෙන්නේ 1යි. ඊට පස්සේ අහනවා 2 ධාතු කැටේ ඉරට්ටේ සංඛ්‍යාවක් සමග කාසියේ සිරස. ඉරට්ටේ සංඛ්‍යාවක් සමග සිරස කියන්නේ මෙහෙම. ඉරට් 2 4 6 ඉරට්ටේ ඒකත් එක්ක හෙඩ්. ඔන්න අවස්ථා 3. මුළු අවස්ථා ගාන 12යි. එහෙනම් 12න් 3යි. සරල කර හැකි ඒ නිසා 12න් 3යි කියන්නේ 4න් 1යි.
තුන්වෙනි එක කාසියේ අගය ලැබීම. අපිට ඉතුරු එක ගැන කියලා නැහැ. තුන්වෙනි එක අහන්නේ කාසියේ අගය ලැබීම. ඒතර කාසියේ අගය ලැබීම කියන්නේ අගය කියන්නේ මෙන්න මේක. ධාතු කැටේ මොකක්ද කියලා මොකක් වැටනවද කියලා කියලා නැහැ. එහෙනම් අපිට ওই ටික ඔක්කොම ගන්න වෙනවා. ඒතර එතන තියෙනවා ඔක්කොම 6ක්. මුළු ඔක්කොම 12යි. 12න් 6යි කියන්නේ ළමයි දෙකෙන් එකයි. එකයි. හරි. right. හරි. ඊළඟට කියනවා පැතිවල 1 සිට 6 තෙක් අංක ලියා ඇති ඝනකාකාර ධාතු කැට දෙකක් එකවර උඩ දමා උඩට හැරී වැටෙන පැතිවල සංඛ්‍යා දෙක සටහන් කර ගැනීමේ පරීක්ෂණය සලකමු. හරි. විනාඩියෙන් ඩිස්කනෙක්ට් වෙයි ඩිස්කනෙක්ට් වුණොත් ආයෙ සම්බන්ධ වෙන්න.